ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. බස්නාහිර සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් සියලු පාසල් අද සිට විවෘතයි. රාජාංගනීය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගං වතුර තත්ත්වයක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු වැඟවීමක්. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තු සංකීර්ණය තුලදීම PCR පරීක්ෂණ. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 57 වන අදියර කුරුණෑගල දළුපොතගම ගම්මානයේදී ඉන්දියාවේ කුරුලූන ව්‍යාප්තිය ඉහළට. බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර දිවයිනේ අනෙකුත් පාසල් අද සිට යළි ආරම්භ කෙරුණා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරමින් හා දරුවන්ද ආරක්ෂා කරගනිමින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ පාසල් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව මෙලෙස ආරම්භ කළ බවයි. මේ යටතේ ලබන 25 වනදා සිට බස්නාහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු පාසල්වල 11 වන ශ්‍රේණිය ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා. එමෙන්ම නව වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පෙබරවාරි 2 වන සතියේ සිදු කෙරෙනු ඇති. ඒ අනුව අද සිට ආරම්භ වන පාසල්වල අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා. මේ අතර පාසල් ආරම්භ වීමත් සමග රථවාහන තුල නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ දැයි සොයා බැලීම සඳහා රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු යොදා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෙහිදී විශේෂ වගකීමක් තිබෙනවා දෙමව්පියන්ට, ඒ වගේම වුන් ප්‍රවාහනය කරන රථවල රියදුරන්ට, සහායකින්ට සහ ගුරුවරුන් වෙත. විශේෂයෙන්ම කුඩා ළමුන්, පාසල් දරුවන්, පාසල් වෑන් රථවල, බස් රථවල ගමන් කිරීමේදී මේ උපදෙස් ලබා දිය යුතුයි. නිරන්තරයෙන් මෙම මුහුණු ආවරණ ඉවත් නොකරන ලෙස දැනුම් දිය යුතුයි. ඒ වගේම ඒවා හුවමාරු කර ගැනීම, තම යහළුවාගේ මුහුණු ආවරණය ස්පර්ශ කර ගැනීම, මේ ආදී කටයුතු කුඩා දරුවන් සිදු කරන්නට පුළුවන්. මේ ගැන නිසි උපදෙස් ලබා දීමට ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන්ම රථවාහන අංශවල පොලිස් නිලධාරීන්ට අපි උපදෙස් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසට වාහන පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබා දී ඒවා නිවැරදි කරන ලෙසට. ඒ නිසා මෙම වගකීම සියලු දෙනා සතුව තිබෙනවා. ඒ වගේම මේ සියලු කාරණා ගැන නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසියත් අවධානයෙන් සිටිනවා. ඒ පිළිබඳව අපි අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්, ඒ වගේම අධ්‍යාපන බලධාරීන් මේ ගැන සියලු උපදෙස් ලබා දී තිබෙන්නේ. ඒවට අනුගත වෙමින් සහාය ලබා දෙන්න, ඒ වගේම ප්‍රවාහන සේවාවන් පොලිසිය විසින්ද පරීක්ෂා කරනවා අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා. මේ අතර සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළා. දෙමාපියෝ දැන් මේ වෙනකොට ළමයි දවස් අධ්‍යයනයෙන් අධ්‍යයනයේ කොටස් වශයෙන් පවත්වන්නේ. ඒ නිසා දෙමාපියෝ කොටස ළමයි ගෙනියනවා පාර බස් වල. ඒක කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මොකද හේතුව අපි මාස 8ක් හැකියාව නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියටත් අපිට මේ විදිහට කරන්න උනොත් අපි සම්පූර්ණ ශේෂ්ත්‍රයෙන් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ගෞරවයෙන් දෙමාපියෝන්ගේ ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ළමයි ටික නැවත එවන්න ඉස්කෝලවල වලට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අපි යොදලා තියෙනවා. මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ එම පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල් 32ක් හැර සෙසු පාසල්ද ආරම්භ කරන බවයි. එමෙන්ම දකුණු පළාතේ පාසල් 6ක් හැර අනෙක් සියලු පාසල් අද විවෘත වුණා. තවත් කොවිඩ් ආසාදිතයින් 540 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 48000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ 48380ක් ලෙසයි. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 544න් 536 දෙනෙකුම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු සිව් දෙනා එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින්. ඊයේ දිනේත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 217ක්. ඊට අමතරව ඊයේ දිනේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් පිළිවෙලින් 85ක් සහ 40ක් ලෙස වාර්තා වී තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහළ ගියා.
වාර්තා වූ මරණ අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එලෙස මියගිය පුද්ගලයින් අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වනවා. මේ අතර කොවිඩ්-19 කොයි මොහොතේ පැමිණියත් එය ජනතාවට ලබා දීමට තමා සූදානම් වෙමින් පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා පවසනවා. අපි පෙබරවාරි මුල් සතිය වන විට මේ එන්නත කොයි මොහොතේ පැමුණුණත් බෙදා හැරීමට ජනතාවට ලබා දීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර ගැනීම තමයි අපේ අමාත්‍යාංශයේ මේ වෙන විට ස්ථිරවම ගෙන ඇති තීරණය. ඒ අනුව අපේ කටයුතු කරමින් සිටිනවා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වෙනිදා අලුයම පලා ගිය රැඳවියන් 5 දෙනා අතරින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ 3 දෙනාගෙන් තවත් එක් අයෙකු ඊයේ සොයා ගැනුණා. ඒ නාරම්මල බෝගහපිටිය ප්‍රදේශයෙන්. මේ අතර ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටද COVID වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් ලෙස සැලකෙන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ පසුගිය 5 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ මන්ත්‍රීවරුන් පිරිසක්. එමෙන්ම පාර්ලිමේන්තු සභාගර්භයේද ඊයේ දිනේ විසබීජ හරණයට ලක් කෙරුණා. එමෙන්ම ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආර්යසිංහ මහතා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර වොෂින්ටන් හිපිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට යළි විවෘත කිරීමට නියමිතයි. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද COVID වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ මහතා ජනවාරි මාස 8 වන සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සභානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද සමීපව ඇසුරු කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම සමීපතමයින් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ බේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සමාජිකයින් 30 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම අම්බලන්තොට තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට COVID වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණ 22ක් අතරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට COVID වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණා. ඒ අනුව එම තැපැල් කාර්යාලය తాවකාලිකව වසා දැමුණු අතර එහි සේවකයින් 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පවත්නා COVID තත්ත්වයේ හමුවේ තවමත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයේ පවතින බවයි. මේ වන විට කාතන්කොඩි පොලිස් බල ප්‍රදේශයේ සහ ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාම සේවකෝ අසම් වීදි එමෙන්ම මහල් නිවාස වතු යම් ප්‍රමාණයකට හුදකලා කර තිබෙනවා. නමුත් පොලිස් වසමක් හැටියට පූර්ණ ප්‍රදේශයක් ලෙස හුදකලා කර ඇත්තේ කාතන්කොඩි පොලිස් බල ප්‍රදේශයේ පමණයි. එමෙන්ම මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාත තුළ PCR පරීක්ෂණ සිදු කිරීම නිරන්තරයෙන් සිදුවන බවයි. එමෙන්ම අද දිනේ විශේෂයෙන්ම කොළඹ නගරයේ ආශ්‍රිතව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් පිළිබඳ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මාළු ලෑලි, එළවලු ලෑලි සහ ආර්ථික මධ්‍යස්ථාන මේ ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදු කිරීම නිරන්තරයෙන් බස්නාහිර පළාත් තුළ සිදු වෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6057ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 42091ක් ලෙසයි. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතයින් 285 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 48665ක් දක්වා ඉහළ ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නැති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසිය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. යනු මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වන විට කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටි සහ ගමන්ගත් ස්ථාන සියල්ල විසබීජහරණයට ලක් කර අවසන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළදී කාර්ය මණ්ඩල සමාජිකයින් පාර්ලිමේන්තු සංකීර්ණය තුළම PCR පරීක්ෂණයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සමග කටයුතු යොදා ඇති බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉතා දැඩි ලෙස සෞඛ්‍ය රෙගුලාසි පවත්වාගෙන යමින් රාජකාරී කටයුතු සිදු කරන බවත් ඔවුන් ඉදිරියටත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවත් අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාප අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වෙනිදා පසුරු 2ට රැස්වීමට නියමිතයි. එහිදී කතානායකවරයා සහ පක්ෂ නායකයින් ගනු ලබන තීරණ අනුව පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට කාර්ය මණ්ඩලයේ සූදානම් සිටින බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා අදාළ නිවේදනය මගින් දක්වා තිබෙනවා. පාසල් විවෘත කර ඇති තත්ත්වයක සහ රාජ්‍ය ආයතන සියලු සේවකින් කැඳවා ඇති පරිසරයක ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදි ලෙසම පිළිපැදීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ නව සාමාන්‍යකරණය යටතේ රට සම්පූර්ණයෙන් වසා නොදමා නිසි පරිදි පවත්වාගෙන යා යුතු බවයි. පාසල් ළමුන් වේවා කාර්යාල රජයේ සේවකයන් හෝ අනිකුත් කාර්යාල වේවා ඒවා සම්බන්ධයෙන් අපි දීලා තියෙන ගයිඩ්ලයින් උපදේශනය ඒවා හරියටම පිළිපදින්න කියන එක තමයි අපි කියන්නේ. මොකද මේක වහගෙන කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද කියන එක අපිට ගැටලු. අපි වසරක් වහගෙන හිටියා. තවත් මේ වසරත් ඕනනම් වහගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි විසඳුම. විසඳුම තියෙන්නේ මේ නව සාමාන්‍යකරණය සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීම. ඒ ක්‍රමවේදයන් හරහා ඉදිරියට යන්න. නැතුව ජනතාව පාසල් දරුවෝ අනිකුත් රාජ්‍ය සේවකයෝ අපිට මෙතන හිර කරගෙන තියාගෙන ඉන්න බෑ. ඒ සඳහා අපි ආ යුතුයි. කොතරම් කාලයක් ඉන්නවද කියන එක තීරණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ ක්‍රමවේදයන් මේ මාර්ගෝපදේශන ඉතාමත්ම හොඳින් සකසලා තියෙනවා. ඒ වගේම ඒවට දේශීය වගේම විදේශීය යම් යම් ක්‍රමවේදයන් අපි උපයෝගී කරගෙන තමයි අපේ රට ගැලපෙන විදිහට මේක හදලා තියෙන්නේ. මේ මාර්ගෝපදේශයන් හරියටම අනුගමනය කරන්න. අනුගමනය කරලා කටයුතු කෙරුවොත් ඒ සඳහා දැඩි අවධානයක් යොමු කෙරුවොත් ඒ සම්බන්ධ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් ඒවා කඩ කරමින් යම්කිසි ස්ථානික ක්‍රියාත්මක වෙනවා නම් ඒ ස්ථාන පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න, ඒක නිවැරදි කරන්න, ඒ කඩ කරන පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතු ආයතන ක්‍රියාත්මක විය යුතුයි. රාජාංගනීය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව කරුවලගස්සව වනාතවිල්ලෝ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් කලා ඔය නිම්නයේ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. සැලකිය යුතු වර්ෂාපතනයක් කලා ඔය ඉහළ ධාරා ප්‍රදේශයට ලැබී ඇති අතර මේ වන විට රාජාංගන ජලාශයේ වාන්දොරට විවෘත කර ඇති නිසා ඉන් කලාවට නිකුත් කරන ජලධාරිතාව ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවන බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කළේ. රාජාංගන ජලාශයේ පහළ ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යාමට හා ජල පහර රළු වීමට ඉඩ ඇති බැවින් කලාවේ භාවිත කිරීම අනතුරුදායක විය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර දිවයිනේ උතුර නැගෙනහිර උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි අදත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම විශේෂයෙන්ම මේ පහළ වායුගෝලයේ තියෙන කැළඹෙන ස්වභාවයේ හේතු කොටගෙන මේ වලාකුළු පද්ධතියක් දිවයිනේ ආශ්‍රිතව ඇති වෙලා තියෙනවා. මේ හේතුව නිසා නිරන්තරයෙන් දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සහ වායම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මීට අමතරව මේ පළාත්වල අහස වලාකුළුන් බරව තියෙනවා. මේ පළාත්වල සාමාන්‍යයෙන් තරමක තද වැසිත් අපි අපේක්ෂා කරනවා. අද දිනේ බොහෝ විට සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තම විශේෂයෙන් මේ නිර්දික් කොටසේ මිලිමීටර් 75ත් 100ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. එතකොට දීවර ප්‍රජාවට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ පුත්තලම ඉඳන් කංකසන්තුරේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. දිවයිනට ගිනිකොන දිශාවේ තියෙන ගැඹුරු මුහුදේ සාමාන්‍යයෙන් සුළඟේ වේගයේ වැඩි වීම. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් සමහර අවස්ථාවල 70 80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව මේ මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. මේ නිසා අපි දීවර හා නායක ප්‍රජාවට කියනවා මේ පිළිබඳ අවධානය යොමු කිරීම තුලින් තමන්ගේ කටයුතු වල නියැලෙන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. එතකොට මේ වර්ෂාපතන තත්ත්වය බොහෝ විට අඩු වැඩි වෙමින් ඉදිරි දින කිහිපය තුලත් අපි අපේක්ෂා කරනවා සාමාන්‍යයෙන් 18 වෙනිදා දක්වාම මේ තත්ත්වය ප්‍රමාණාත්මකව අඩු වැඩි වෙමින් පවතින ලක්ෂණ තමයි අපිට ජනතාවට මතක් කරගන්න තියෙන්නේ. ලෝක ව්‍යසන තත්ත්වය තුළ රටේ සමස්ත වෙළඳපොළ මනා කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි පසුගිය කාල පරිච්ඡේදය තුළ උත්සාහ දරලා පෙබරවාරි මාසයේ සිට මාස 6ක් යනතෙක් අවශ්‍ය තෝරාගත් පරිභෝජන භාණ්ඩ කීපයක මිල ස්ථායීකරණය සඳහා
වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒට මොකද පාරිභෝගික ආරක්ෂණ පනතේ 10 වෙනි වගන්තියේ විධිවිධානයක් තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියට අමාත්‍යවරයාගේ උපදෙස් අනුව නිෂ්පාදකයන් සමග හෝ වෙළඳුන් සමග හෝ වෙළඳ සංඝම් සමග ඉදිරි මිල පිළිබඳ ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන් කියලා. ඉතින් වෙළඳපොළ විකෘති වීම විශාල ප්‍රමාණයක් තියෙන අවස්ථාවකදී ඒ පනතේ විධිවිධාන වලට අනුව අපිට පුළුවන් දේශීය නිෂ්පාදකයන් සමග මෙන්ම බෙදා හරින්නන් ආනයනකරුවන් තොගවෙළඳුන් හෝ වෙළඳ සංඝම් සමග ගිවිසුම් වලට එළඹෙන්න. ඒ නිසා ලබන සතිය පුරාවටම අපි ආනයනය කළ ලොකුලුණු කිලෝවක් රුපියල් 75 බැගිනුම් ආනයනය කළ අර්ථාපල් කිලෝවක් රුපියල් 130 බැගිනුම් කැකුළුහාල් කිලෝවක් රුපියල් 93 බැගිනුම් නාඩුසාල් කිලෝවක් රුපියල් 96 බැගිනුම් අඛණ්ඩව අලෙවි කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි උත්සාහ දරනවා රටක වෙළඳ ඇමතිවරයාට බෑ රටක බඩු මිල අඩු කරන්න. බඩු මිල පිළිබඳ ප්‍රශ්නයට ජීවන වියදම් පිළිබඳ ප්‍රශ්නයට අපි රටක් වශයෙන් මුහුණ දිය හැකි ඒකායන ක්‍රමය වන්නේ රටේ නිෂ්පාදනය වැඩි කිරීම පමණයි. ජාතික වශයෙන් නිෂ්පාදනය වැඩි වුණොත් මිල අඩු වෙනවා. අපිට වෙළඳ අමාත්‍යාංශයේ වශයෙන් කළ හැකි අතරමැදියන් විසින් අනු ලබන ලාභ තීරු අඩු කිරීම, භාණ්ඩ අසාමාන්‍ය ලෙස වැඩි මිලට විකිණීම යනාදිය පාලනය කිරීමට මැදිහත් වීම, මේවැනි අනාගත ගිවිසුම් වලට එළඹීම යන ක්‍රියාමාර්ග තුලින් යම්කිසි ගැළපීමක් කිරීම සඳහා මැදිහත් වීම පමණයි වෙළඳ අමාත්‍යාංශයට කරන්න පුළුවන්කම තිබෙන්නේ. පිරිසිදු දියබිඳක් නොමැතිව පීඩා විඳින ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. එහිදී කුරුණෑගල දියුල්ගනේ දලුපත ගම ගම්මානය වෙනුවෙන් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනසතු කිරීම සිදු කෙරුණා. පිවිතුරු පැන් පොදකින් දිවිය සනසාලීමේ උදාර චේතනාව පෙරදැරිව මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරාංශය සමගින් දියත් කරනු ලබන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 57 වන අදියර ඊයේ පැවැත්වුණා. ඒ කුරුණෑගල දියුල්ගනේ දලුපොත ගම ගම්මානයේදී බීමට සුදුසු පානීය ජලබිඳක් නොමැතිව වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව උදෙසා සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනසතු කිරීම මේ යටතේ සිදු කෙරුණා. මහමෙවුනාව භාවනා අසපුවාසේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙනුයි එම කටයුත්ත සිදු කෙරුණේ. මෙහිදී පළමු පැන් පාත්‍රය අපගේ භාග්‍යවතුන් වහන්සේට මහත් ශ්‍රද්ධාවෙන් පිළිගැන්වීම සිදු කෙරුණා. පිවිතුරු පැන් පූජා වැඩසටහනින් ඔබට තාම සුපිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අපේ ජීවිතයට පිහිට පිළිසරණ පවතින්නේ අප විසින් රැස් කරන පිනයි කියලා. රුපියල් ලක්ෂ 13.5ක වියදමින් නිදි කළ මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් පවුල් 400කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. KN කහවේ විදාන මහත්මිය ඇතුළු සියලු දෙනාගේ නොමද අනුග්‍රහය මේ සඳහා ලැබී තිබූ අතර විෂම භාග චිත්‍රපටය හරහා සම්බන්ධ වූ පිරිසද මෙම කාර්යහිලා සිහිපත් කර යුතු වනවා. පිරිසිදු පැන් මධ්‍යස්ථානයක් ඇති කර දීම සඳහා මට මේ ශක්තියක් වුණේ මේ ශ්‍රද්ධා මාධ්‍ය දාලයෙන් මේ වැනි ආකෘති පටන් ගැනීම නිසායි. නැත්තම් මට මේ වගේ දෙයක් කරන්න මට මෙතන ඇවිල්ලා කරන්න පුළුවන් කමක් නැහැ. පිවිතුරු පැන් පූජා යටතේ 57 වෙනි ව්‍යාපෘතියට තමයි අපිට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. ඉතින් මෙවැනි ව්‍යාපෘති කිරීමට පින්වත් ඔබටත් සිත සැලසේවා. මේ වකුගඩු රෝගීන් විශාල පිරිසක් මේ අපේ දියුල්ගනේ දල්පතකම ඉන්නවා. සමහර විටකදී අපේ දරුවෝ අයියෙන් කට ඇරලා hina වෙන්න කැමති නැහැ. අපේ දරුවෝ බීපු වතුර ඇත්තටම දත්වල මැලියම් බඳින ස්වභාවයක් තමයි තිබ්බේ. අද මං හිතනවා අපිට ඒ තත්ත්වෙත් නැති වෙලා අපේ දරුවන්ට ඉදිරියේදී සෞඛ්‍ය තත්ත්වකින් පසුවීම මෙම පුණ්‍ය කටයුතු නිසා සිදු වුණා. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශයේද සහාය ඇතිවයි ක්‍රියාත්මක වන්නේ. පවතින තත්ත්වය හමුවේ ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. එහිදී බදුල්ල හෙද විදුහල වෙත අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කටළ සහ මුහුණු ආවරණ ලබා දීමයි සිදු කෙරුණේ. පවතින කොවිඩ් අභියෝගය හමුවේ අවසිතාවයන්ට සරණක් වීම උදෙසා මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරාංශය මගින් දියත් කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය මාහැඟි ක්‍රියාදාමයක්. ඒ අනුව එහි තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී.
එහිදී අප වෙත සිදු කළ ඉල්ලීමකට අනුව බදුල්ල හෙදවිදුහලේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන 370කට ආසන්න හෙද සිසුන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මුහුණු ආවරණ ලබා දීම සිදු කෙරුණා. මහමෙවුනාව භාවනාසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ විසිනුයි එම ද්‍රව්‍ය පිරිනමනු ලැබුවේ. පසුගිය සමයේ ඇතිවුණු කොවිඩ් වසංගතය නිසා අපේ බදුල්ල හිතවිදුහලේ උදේ ශිෂ්‍යාවන්ගේ හද පුහුණු කටයුතු වලදී ඉතා දැඩි දුෂ්කරතාවකට පත් වුණ රෝගී සත්කාරය සහ පුහුණුව ලබා දීමේදී ඉන් අනතුරුව අපිට සද්දා රූපවාහිනී ආයතනය සමග සම්බන්ධ වීමට ලැබුණා. ඉතින් මේ මගින් අපිට මහා විශාල පරිත්‍යාගයක් ලැබුණා මේ ආයතනයේ. ඉතින් ඒ පිළිබඳව අපි මෙහෙවන කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරන අතර මේ සියලු උපකරණ අපේ බදුල්ල හිතවිදුහලේ ශිෂ්‍යාවන් වෙනුවෙන් පරිත්‍යාග කළ සියලුම දායක මහත්මීන්ට අනේක වාරයක් පින් සිදු වෙනවා. ගුවන් යානා අනතුරකදී එම අනතුර සිදුවන්නට හේතු වූ කාරණා මෙන්ම අනතුරක් සිදුවන්නට පෙර එම අනතුර වළක්වා ගන්නට වැදගත් වන උපාංගයක් පිළිබඳවයි මේ සොයා බැලීම. ගුවන් යානා ඉහළහසේ පියාසර කිරීමේදී හදිසි අනතුරුවලට මුහුණ දීමේ අවස්ථා නිරන්තරයෙන් වාර්තා වනවා. කෙසේ වෙතත් ගුවන් යානා ඉතිහාසයේ මුල් දශක 5ක පමණ කාලයේ සිදු වූ අනතුරුවලට හේතු සෙවීම ඉතාමත් අපහසු කාර්යයක් වුණා. ඇසින් දුටු සාක්ෂි ලැබුණත් එම සාක්ෂි අනතුරට හේතුව සෙවීමේදී ඉටු කළේ ඉතාමත් සීමිත කාර්යයක්. 1950 දශකයේ සිදු වූ අනතුරු මූලික කරගෙන ඔස්ට්‍රියානු ජාතික ඩේවිඩ් බොරන්ස් විසින් ගුවන් නියමු කුටියේ සිදුවන සංවාද පිළිබඳ වාර්තා කිරීමට සහ ගුවන් යානයේ උපකරණ අධීක්ෂණය කිරීම සඳහා නව නිපැවුමක් නිර්මාණය කරනවා. එය තමයි වර්තමානයේ බ්ලැක් බොක්ස් හෙවත් කළු පෙට්ටිය ලෙසින් හඳුන්වන්නේ. 1960 වසරේදී සිදු වූ අනතුරක් පාදක කරගෙන රටක් වශයෙන් පළමු වරට ඕස්ට්‍රේලියාව සියලුම වාණිජ ගුවන් යානා සඳහා මෙම පද්ධතිය අනිවාර්ය කර තිබෙනවා. නමුත් වර්තමානයේ වන විට නම් මගින් ගෙන යන සහ සියලුම වාණිජ ගුවන් යානා අනිවාර්යෙන් මෙම පද්ධතියෙන් සමන් විය යුතුයි. ගුවන් යානයක තියෙන කළු පෙට්ටිය. එහෙමත් නැත්නම් බ්ලැක් බොක්ස් කියන්නේ මොකද්ද? ගුවන් යාන අනතුරක් සිදු වූ විට එයට හේතුව වහා සොයාගත යුතුයි. නැතිනම් එක් ගුවන් යානයක් අනතුරට පත්වීමේ හේතුව තවත් අනතුරු රාශියකට මුල් වෙනවා. කළු පෙට්ටියක මූලික කාර්යය ගුවන් ගමනක සියලුම දත්ත එක්රැස් කර සුරක්ෂිතව ගබඩා කර ගැනීම. කළු පෙට්ටිය ලෙසින් මෙය හැඳින්වුවත් මෙහි වර්ණය නම් කළු පැහැයක් ගන්නේ නැහැ. ගුවන් ගමන්වල මුල් කාලයේදී යානාවල ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ලම පාහේ හැඳින්වීමට බ්ලැක් බොක්ස් යන නමයි භාවිතා වී තිබෙන්නේ. ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් නැති නිසා බ්ලැක් බොක්ස් යන්න හට බැඳුණු නමක් පමණක් වන අතර මෙය දීප්තිමත් ගිනි ප්‍රතිරෝධක සහ තැඹිලි පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. ඒ අනතුරකින් පසුව පහසුවෙන් සොයා ගැනීමට හැකිවන පරිදි. බ්ලැක් බොක්ස් එකෙන් රැස් කරන දත්ත මොනවද? සාමාන්‍ය මගී ගුවන් යානයක බ්ලැක් බොක්ස් එකට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස්. FDR නැතිනම් ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් තමයි පළමු කොටස. එහි කාර්ය වන්නේ ගුවන් යානයේ එන්ජිමේ ප්‍රමිතිය, ගමන් කරන උස, වේගය, දිශානතිය වැනි දත්ත ඇතුළු විවිධ ප්‍රමිතීන් ගුවන් ගමන ආරම්භයේ සිට අවසානය දක්වා ගබඩා කර ගැනීම. අනතුරකට පසුව මෙහි ඇති දත්තයන් විශ්ලේෂණයෙන් අදාළ ගුවන් ගමන පරිගණක ආධාරයෙන් නැවතත් සැකසිය හැකියි. මේ නිසා ඉතාමත් පහසුවෙන් අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ හැසිරීම සොයා ගැනීමේ හැකියාව පවතිනවා. කොක්පිට් වොයිස් රෙකෝඩර් නැතිනම් CVR තමයි දෙවන කොටස. එහි කාර්ය වන්නේ ගුවන් නියමු කුටිය තුළ සිදුවන සංවාද පටිගත කර ගැනීම. නියමුවන් සහ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන සමග සිදුවන සංවාද, නියමුවන් සහ අනිකුත් කාර්ය මණ්ඩලය සමග සිදුවන සංවාද ආදිය මීට ඇතුළත්. ඒ විතරක් නෙවෙයි. එන්ජින් වලින් නැගෙන ශබ්දය, ගුවන් යානයේ රෝද පහළට ඉහළට එසවීමේ වැනි ශබ්ද උනත් මෙහි පටිගත වෙනවා. ඉතා පොඩි ශබ්දයකට වුවත් ගුවන් යාන අනතුරකදී ඉතා විශාල කාර්යයක් ඉටු කළ හැකි නිසා මෙය බොහොම වැදගත්. ගුවන් යානයක මේ කළු පෙට්ටිය ස්ථානගත කරන්නේ කොහෙද? FDR සහ CVR බොහෝ ගුවන් යානාවල ස්ථානගත කරන්නේ පිටුපස කොටසට වෙන්නේ. එයට හේතුව අනතුරකින් අවමහානියක් වෙන්නේ පිටුපස කොටසට නිසා. ජලයෙන් පිරි පෙරිසකට ගුවන් යානය කඩා වැටුනොත් කොහොමද හොයාගන්නේ? මේ උපකරණ දෙකම සමග මෙහි ජලය තුලදී ක්‍රියාත්මක වන බීකන් එකකුත් තියෙනවා. ජලය මත අනතුරකදී මෙම උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර එයින් නිශ්චිත සංඛ්‍යාතයක් ඔස්සේ අඛණ්ඩව තරංග නිකුත් කරනු ලබනවා. විශේෂ උපකරණයක් මගින් මෙම නිකුත් කරන තරංග ඔස්සේ කළු පෙට්ටිය පවතින ස්ථානය හඳුනාගත හැකියි. අඩි 14000ක තරම් ජලය තුලදී වුවත් මෙම උපකරණය ක්‍රියාත්මක වනවා. මෙහි ඇති බැටරියේ ආයු කාලය සක්‍රිය වී දින 30ක් දක්වා පමණක් වන බැවින් ඊට පසු තරංග විමෝචනය වීම නවතිනවා. ගුවන් අනතුරකදී කළු පෙට්ටියට හානි සිදුවන්නේ නැද්ද? බ්ලැක් බොක්ස් එක ඉතාමත් රළු පාරිසරික තත්ත්වයන් වලදී හානි නොවෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතා ශක්තිමත් පිටත ආවරණය වානයේ හෝ ටයිටේනියම් ලෝහයෙන් තනා තිබෙනවා. ජල පීඩනයේ අඩි 20000ක ගැඹුරක් දක්වාත්
අනතුරකදී ඇතිවන අධික කම්පනයෙන් සිදුවන හානිය වළක්වා ගැනීමටත් හැකිවන අයුරින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. හමුදා ගුවන් යානාවල බ්ලැක් බොක්ස් එකක් තියෙනවද? වර්තමානයේ වන විට බොහොමයක් හමුදා ගුවන් යානාද මෙම පද්ධතියෙන් සමන්විතයි. ගුවන් යානා ඉතිහාසයේ හේතු නොමැතිව වැළලී යන්නට තිබුණු බොහොමයක් අනතුරු වලට පාදක වූ කරුණු කාරණා සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ මේ කළු පෙට්ටිය නිසා. ඒ වගේම ඒ නිසා රැකුණු ජීවිත සංඛ්‍යාවද අපමණයි. අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් අවදානම මධ්‍යයේ ඉන්දියාව පුරා කුරුළුන ව්‍යාප්ත වීමත් සමග එරට තුළ දැඩි අවදානමක් මතු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර පසුගියදා සාගරයට කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම මේ වන විට සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් යානය කඩා වැටුණු ප්‍රදේශයේ අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගියදා අනතුරට පත් ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් SJ182 යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමු වී තිබෙනවා. එය මේ වන විට ජකාර්තා වරාය වෙත ගෙනවිත් ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතින බවයි රට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඊයේ දිනේ යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබූ නමුත් එය තවමත් ගොඩබිමට ගෙනවිත් නොමැති බවයි වාර්තා වන්නේ. යානයේ ගමන්ගත් පුද්ගලයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මගීන් අතරට ළමුන් 10 දෙනෙක්ද ඇතුළත්. ඉන්දියාවේ නවදිල්ලි මහරාෂ්ට්‍ර ඇතුළු ප්‍රාන්ත 9ක් ආශ්‍රිතව පැතිර යන කුරුළුණ තත්ත්වයේ හේතුවෙන් පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආශ්‍රිතව පමණක් දින 4ක් ඇතුළත පක්ෂීන් 200ක් පමණ මිය ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. කපුටන් සහ තාරාවන් ඇතුළු පක්ෂීන් විශේෂ කිහිපයකගේම සිරුරු ඒ අතර වන බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එමෙන්ම මියගිය සතුන්ගෙන් ලබාගත් සාම්පල වැඩිදුර පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් එරට පුද්ගලයන් කිසිවෙකුටත් එම වෛරසය ආසාදනය වී නොමැති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පළමුවරට බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගන්නු නව කොවිඩ් වෛරස් ප්‍රභේදය රුසියාවෙන්ද පළමුවරට වාර්තා වී තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙලෙස නව වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ නව වෛරස ව්‍යාප්තියත් සමග බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීමටද රුසියානු බලධාරීන් පියවර ගත්තා. පසුගිය දෙසැම්බරයේ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු B117 ලෙස නම් කර ඇති නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වන විට තවත් රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර චීනයෙන් ඊයේ දිනේදී නව කොවිඩ් වෛරස් ආසාදිතයින් 103 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය පසුගිය ජූලි 30 වනදා එනම් මාස 5කට පසු වාර්තා වූ ඉහළම අගයයි. ඉන් 18 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර අනෙක් 85 දෙනා දේශීය වශයෙන් ආසාදිත වූවන්. චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ නව ආසාදිතයින්ගෙන් 82 දෙනෙකුම හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජනවාරි මස 12 වනදා ලෝක සාමය සහ ආරක්ෂාව ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පිහිටුවා ඇත්තේ 1946 ජනවාරි මස 12 වන දිනයි. එක්සත් ජනපදයේ සෙනෙට් සභාවට තේරීපත් වූ පළමු කාන්තාව බවට හැට් කැරවේ පත්ව ඇත්තේ 1932 ජනවාරි මස 12 වන දිනයි. ලොව විශාලතම අත්ලාන්තික් සාගර නෞකාව වන RMS Queen Mary 2 නෞකාව සිය මංගල ගමන එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට ආරම්භ කර ඇත්තේ 2004 ජනවාරි මස 12 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.